අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි 246 වෙනි භාවනා වැඩමුළුවේ අවසාන දිනේ මේ වගේම ඒ ධර්ම දේශනාවලිය අවසාන ධර්ම දේශනාව ඉතින් ඒ සඳහා ශිරුම දෙනා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පාත්වමු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කතංච භික්ඛවේ භික්ඛු වේදනා සුවේදනානුපස්සී විහෙරති ඉද භික්ඛවේ භික්ඛු සුඛා වේදනා වේද්‍යමානෝ සුඛං වේදනං වේද්‍යාමීති පජානාති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ඊයේ ආරම්භ කරපු නැත්නම් ඊයේ මුල පුරපු පරිච්ඡේදය තා ටිකක් විස්තර කිරීම සඳහා ගැලපෙන අදාළ සූත්‍ර පාඨයක් මම ඉදිරිපත් කරගත්තේ. ඉතින් අද ඉසිසලා මගේ එන සම්බන්ධ වෙන කෙනෙකුගේ පැත්තෙන් මතක් කරලා බැලුවොත් මේ මෙතෙක් අපි සූත්‍ර වලිය නැත්නම් දේශනාවලිය හරහාපු ගමනේ සර්වචනසේ දීවමානව ධර්මාන වැඩ ඉන්න සමයක එක භික්ෂුන් වහන්සේ නමක් අඤ්‍යතරෝ භික්ඛු කියලා කියන්නේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් සර්වචනසේ හමු වෙලා අවසරයි ස්වාමීන් වහන්සේ මම ඒකෝ වූපකට්ටෝ අපමත්තෝ ආතාපි පහිතත්තෝ විහෙරෙය්‍යං මට තනි වෙලා එකලා වෙලා කෙලස්තාවන වැර ඇතිව නියොනටම මෙහෙම ලැබුව හිත ඇතුව භාවනා කරන්න වුණොත් මම මොකද්ද කරන්න ඕනේ භාවනාව. ඒකයි බුදුරජාණන්සිං අහන්නේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ඉතලා අප වෙනවා. මෙන්න මේ தත්වයක් මං තුල තියෙනවා. එතකොට මම සරුවචනාංශික විමසනවා මම වැනි කෙනෙක් මොකද්ද කළ යුතු භාවනාව. ඉතින් බුදුරජාණන්සේ කියනවා ආදිමේව විසෝදේහි සීලේසු කුසලේසු ධම්මේසු. මේ කුසලයක් හොඳ වැඩක් සුබ වැඩක් කරන්න හදනකොට මුල පිරිසුදු කරගන්න කියලා. පදනම පිරිසුදු කරගන්න කියලා. ඒ ආදිමේව විසෝදේහි කියලා කියන්නේ තමන්ගේ සීලය අලුත් කරගන්න නැත්නම් හිත සීලේ අනුව හිත අලුත් කරගන්නයි කියලා. ඉතින් ඒක කරගත්ත අයට විතරයි බුදුහාමුදුරන්ගෙත් එක්ක ගනුදෙනුවක් කරන්න පුළුවන් වෙන්නේ නැත්නම් ඉදිරි ගමනක් යන්න පුළුවන් වෙන්නේ වගේ අර කිනා ඉස්සල්ලාම කියනවනේ මට පුළුවන් එකලා වෙන්න පුළුවන් මට තනි වෙන්න පුළුවන් මට කෙලස් තවන වැර තියෙනවා මට නිවනට මෙහෙයු හිත තියෙනවා. ඉතින් එහෙනම් සීලය පිළිබඳව බුදුරජාණන්සේ කොන්දේසි පනවනවා. ඒ කොන්දේසි පැනවීම මම එදත් මතක් කරේ අපි ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ මේ වැඩේට හිත අලුත් කරගන්න. මම පරණ මිනිස්සෙක් නෙවෙයි මම දැන් මේ සීලය අලුත් කරගත්ත කෙනෙක් කියලා. ඊට පස්සේ සතර සතිපට්ඨාන හිත යොදන්නේ කියනවා. කියන්නේ සීලේ ඉඳලා කෙලිම විපස්සනාවට පාර ඇදලා දෙනවා. ඉතින් ඒ අනුව මේ පාතිමොක්ඛ සීලය බුදුරජාණන් වහන්සේ භික්ෂුවකට අනුමත කරන රෙකමන්ඩ් කරන එකමදාරු කරන වෙලාව නිසා සූත්‍රෙන් නමල දාලා තියෙන්නේ පාතිමොක්ඛ සුත්තං කියලා. මේක අපිට හම්බ වෙන්නේ සංයුත්ත නිකායේ ප්‍රතිපට්ඨාන සංයුත්තේ. ඉතින් අනු අපිට මේ ස්වාමීන් වහන්සේ ආව ප්‍රශ්නයත් සරුවචනාංශයේ විසින් දෙන ලද දේශනාවත් නිසා අද අවුරුදු 2600 විතර පස්සේ 70000 ගානකට මෙහා ඉන්න අපිත් ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කරන ස්වාමීන් වහන්සේගේ මූලික අවශ්‍යතාව අපිට සපයා ගන්න පුළුවන් නම් අපිට එකලා වෙන්න පුළුවන් නැත්නම් උදේකලා වෙන්න පුළුවන් නම් අපිට කෙලස් තවන වැර තියෙනවා නම් අපිට තේරෙනවා නම් අපි යම් ප්‍රමාණයකට ජීවිතේ සාර්ථක වෙලා තියෙනවා. ඒ නිසා අපිට යම් පරමාර්ථයක් එල්ලයක් තියාගත්තොත් යන්න පුළුවන්. දැන් අමතර එල්ලයක් මේ ගන්න හදාන. ඒ කියන්නේ නිවන සඳහා ඒ තමන්ගේ තියෙන සූරකම් දක්ෂකම් ඒ සඳහා යොදවන්න පුළුවන්. ඒ වගේම මේ පහිතත්වෝ කාය ජීවිත নিরপেক্ষව මේක කරන්න පුළුවන්. ඉතින් එහෙම කෙනෙකුට ඉහළම එක තමයි ප්‍රතිමොක්ෂය කියන්නේ. ඒක තමයි අපි දැන්ට උපසම්පදා භික්ෂුවකට ගැළපෙන සීල වශයෙන් සඳහන් කරන්නේ. ඉතින් ඒ අනුව අපි අද වෙනකොට හැම කෙනාම ඒ සීලයක පිළිපදලා තියෙනවා.
ඊට පස්සේ සතර සතිපට්ඨානයි කියන නම බුදුජානනාංශේ විස්තර වශයෙන් බෙදලා දක්වනවා. ඒකෙදි අපි කල් ගත්තා කායේ කායානුපස්සී විහෙරති කියලා රූප ධර්මයක් අරගෙන කාය කියලා අදහස් කරන්නේ කන්ද කියන අදහස තමයි. ස්කන්ධ කාය සමූහය ගොනුව කියන අදහස තියෙන්නේ. ඉතින් ඒව ඔක්කොම රූප කොටස් වලට තමයි වැටෙන්නේ. මේක පංචස්කන්ධයට වැටෙනවා නැත්නම් කය කරජ කය වශයෙන් ශරීරය තමයි බුදුජාණන් වහන්සේ සතිපට්ඨානෙ පිටීම සඳහා එල්ලෙට දීලා තියෙන්නේ. ඉතින් එතකොට අපි මේ ශරීරය පාවිච්චි කරනවා සතිය පිහිටවීමට අඩයාලමක් විදියට, සංකේතයක් විදියට, අරමුණක් විදියට, ආරම්භක ස්ථාන විදියට. ඉතින් ඒ විදියට කය පාවිච්චි කරන්නේ මේ ਸਰුවඥ ශාසනය විතරයි. අනික් සේරම කය පාවිච්චි කරන්නේ ಜಾතිය බෝ කරන තමයි. ඒක තමයි ලෝකේ තියෙන ප්‍රශ්නේ. ඒක තමයි ලෝකෙට තියෙන මිනිසුන්ට තියෙන උත්තරෙත් එච්චරයි ප්‍රශ්නෙත් එච්චරයි. ඉතින් මෙතන විතරක් ਸਰුවඥාන්සේක බ්‍රහ්මචාරීයකට තියලා මේ කය ඥාන වේවා, පිරිමි වේවා, පැවිදි වේවා, උපවිදි වේවා මේ කය පාවිච්චි කරන හැටි. ඉතින් ඒක කොච්චරක් මේ ਸਰුවඥාන්සේ අගය කරලා තියෙනවද කියනවනම් මම එදත් මතක් කරපු විදිහට අපිට හිතා ගන්න පුළුවන් කය ඇත්තටම නිවන් දැකලා තියෙනවා. කයත් එක්ක ඉන්න තාක්කල් දිවා රාත්‍රී දෙකේම සැප තමයි කැමති වෙන්නේ තියෙන්නේ. යම් වෙලාවක කයෙන් ගිලිහුලා නම් ඊට ඉතින් ක්ෂණේ පන්නගත්තා තමයි. ඊට පස්සේ ආයෙ හොදලා ගන්න දෙයක් නැහැ ඕකේ. ඒ නිසා කොච්චරක් අපිට මේ එළඹ සිටි සිහිය එහෙම නැත්නම් ක්ෂණ සම්පත්තිය කියලාත් මේකට කියනවා. උපය ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඒකට මොලේ තියෙනවනේ ඒකට කියනවා ඥානයි කියලා. ඒකට තියෙනවා ප්‍රඥාව කියලා. එහෙම නැතුව මේ කායාමතක කරලා නානාවිද දේවල් වලට යන්න ගියාම අද ලෝකේ ඉතින් උපාධි දෙනවා, ඩිප්ලෝමා දෙනවා, PhD දෙනවා ඔක්කොම තියෙනවා. හැබැයි අපායේ තමයි. ආයේ ඒක හොදන්න දෙයක් නැත්තේ නෑ. ඒ මොකද ඒ කිසි තැනක මේ වගේ එල්ලයක් වෙන් කරන්නේ නෑ. ඉතින් ඒ කයට හිත යොමු කරන්න ගියාම ඒ ක්‍රම තුනකට අපි මේ මිසිරල් නිසන්වනේ කරනවා නැත්නම් අපි සතිපාසලේ කරනවා මේ ඉඳගෙන ඉන්න කය පිළිබඳව හිත යොදන එකට අපි කියන්නේ මොනවාක්වත්ම නොකර අඩුවන චේතනාවක්වත් පහල කරන්නේ නැතුව වාඩි වෙලා මේ නිකන් ඉඳගෙන ඉන්න කයේ මොකද වෙන්නේ කියලා ඇස් දෙක වහගෙන බලනවා. ඒ ටිකක් නూరు ගතියක් පේන්න තියෙනවා. ඇස් දෙක වහගත්තාම මේ කයේ දැනක විදින ක්‍රියාවලිය වගේක් තියෙනවා. ඉච්ඡානුක පේශීන් මාර්ගයෙන් චේතනා මාර්ගයෙන් සමාහට කියනවා අනිච්ඡානුක පේශීන් මාර්ගයෙන් සිදුවෙන පරිවෘත්තීය ක්‍රියා වගේකුත් යනවා. ඉතින් මේ ඉඳගෙන ඉන්න භාවනාදී අපි කරන්නේ මේ පරිවෘත්තීය ක්‍රියා ටික. කය පැවැත්වීම සඳහාවම අඩුම ක්‍රියාවලියට හිත බස්සනවා. ඒකයි අර ඒකෝ ූපකට්ටෝ අපමත්තෝ කියලා කියන්නේ. අපි තනි වෙන්න ඕනේ, වෙන්වජ්‍ය වාසය කරන්න ඕනේ. අනික් වැඩ විශේෂිත ව්‍යාපෘත වෙන්න බෑ. ඉතින් ඒක හරි අමාරුයි. එක තැනක ඉඳගෙන මේ විවේක වෙනවයි කියන එක ඕනේ සෙල්ලමක් අපිට කරන්න පුළුවන් නිකන් ඉන්න බෑ. ඒ තරම්ම මේක අවසලා තියෙන. ඉතින් යම් වෙලාවක එහෙම කයට හිතේ දුවට පස්සේ ඒ අර කැලෙන් එළියට ගත්ත කුළුමී හරකෙක් වගේ මේ පුදුම විදිහට කය කලබල වෙනවා. නැත්තම් ගොඩ දාපු මාළුවෙක් වගේ පුදුම විදිහට කය කලබල වෙනවා. ඒක තමයි මරණ මොහොතේදී වෙන්නේ. මරණ මොහොතේදී කොහෙවත් හිත යන්නේ නැහැ. ඇහ කන දිව නාසය කය මන කියන එකෙන් විශේෂයෙන්ම ඇහ කන දිව නාසය කයින් හිත අයින් වෙනවා. අයින් වුණාට පස්සේ දැන් ඔන්න හිත අනිවාර්යයෙන්ම මේ කයත් එක්ක ඉන්න බලපෑමක් ඇති වෙනවා. කද්දාවත් ඉඳලා නැහැ. හරියට මේ ගොඩ දාපු මාළුවෙක් වගේ. එහෙනම් කැලින් එළියට ගත්ත මීහරකෙක් වගේ ඔය ඔක්කොම සෙල්ලම් පණ තිනකම් විතරයි ඉවරනකොට පුදු අපහසුකටපත් වෙනවා. භාවනා කරපේකන වරින් වර කලින් කල මේ කයත් එක්ක වාඩි වෙලා බලනවා මොනවත් නොකර ඉන්නකොට මම දැන් මෙතන කියන එක මොකෙන්ද අත්දකින්නේ කියලා. නැත්තම් කියන්නේ මම වෙමි කියන එකයි මේ කතා කරන්නේ. ඉතින් ඒකට එක දේවල් දකින්නවා. සමහරු හිතවිලි දකින්නවා, සමහරු වේදනා දකින්නවා, සමහරු සද්ද අහනවා, සමහරු මේ ඇඳගෙන ඉන්න කයේ තෙරපෙනවා, ඇකිලෙනවා දකින්නවා, හුස්ම ගන්නවා දකින්නවා, බර දකින්නවා, නැත්තම් දැනෙනවා. ආන්න ඕකට හිත තියන්න පුදුම බයක් තියෙනවා. මානවයා කියන සතා මේ ඉබේ සිදුවෙන මේ දෙයට පුදුම බයක් තියෙනවා. ඉතින් කමඨාන් සුද්ධ කරන්න අවුරුදු 100ක් සුද්ධ කරන්නකෝ. ඕකට චෝදනා කරන එක තමයි වැඩි. ඕකත් එක නඩු.
මන්ට ඉඳගෙන ඉන්නකොට මොකද හිතවිලි එන්නේ? මම ඉඳගෙන ඉන්නකොට මොකද මට වේදනාවක් දැනෙන්නේ? මම ඉඳගෙන ඉන්නකොට මොකද සද්ද මට ඇහෙන්නේ? මම හිතගෙන ඉන්නකොට මට මේ පිම්බීම හැකිලිම දැනෙන්නේ මොකද කියලා ඒක නිකන් හරියට වතුර පෙන්නලා ඇයි මේ වතුරේ තෙතමනේ තියෙන කියලා අහන්න වගේ. වතුර කියන්නේ තෙතමනේ තමයි. ශරීරය එක තැන් කරම ඔච්චර තමයි තියෙන්නේ. කිසිම කෙනෙක් කවදාකවත් ඒකත් එක්ක යාළු වෙන්න ඕනේ. ඒකයි මේ බුදුරජාණන්සේක ප්‍රධානම පණිවිඩය. ඒක දැනගත්ත මිනිහට දියුණුව විතරමයි හම්බෙන්නේ වෙන එකක් නැහැ කියලා කිව්වට මෙච්චර විශ්වවිද්‍යාල තියෙන ලෝකේ ප්‍රධානම කිසිම තැනක ඒ වැඩේ උගන්වන්නේ නැහැ. එක්ක මන්ත්‍රය ජප කරන්න කියලා, එක්ක බුද්ධානුස්සතිය කරන්න කියලා. මොනවා හරි ඔළුවට දාන්න. හරි කැමැති. ඉතින් ඒක මේ කුරානයේ ලියපු මිනිස්සු කුරානෙමත් ලියලා තියෙනවා නබි නායකතුමාගේ ගුණ 99ක් අරගෙන ඒ 99 මන්ත්‍ර ජප කරන්න කියලා. ඒකට මේ දේවල් ලැබෙනවා. බුදුජානසික ගුණ 9ක් අපිට දීලා තියෙනවා. නවගුණ අරහති බුදුගුණ මෙනෙහි කරනකොට හිත තැම්පත් වෙනවා. එක එක ජප මන්ත්‍ර දානවා. අපේ සතිපාසල වගේ කරන මොනක්වත් දාන්න නැතුව නිකන් හිටියොත් මොකද වෙන්නේ කියලා අහපුවාම කො භාවනාවක්ද කො බුද්ධ ආගමද කොහොමද ඔය කියලා තියෙන්නේ කියලා හරියට ප්‍රශ්න අහනවා. ප්‍රශ්න අහන්නේ බැරි හින්දා ආයි වෙන මොකක්වත් නෙවෙයි. නොකරන් ඉන්න බෑ. ඉතින් එහෙම කලබල වෙච්චි කැලෙන් එළියට ගත්ත මීහරකෙක් වගේ ඉන්න මේ කුළු මීහරකෙක් වගේ වෙච්ච හිතේ මෙහෙම කයදියා බලනකොට තැම්පත් වීමක් වෙයි කියන එක කරන එක න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. කියන එකනත් බලාපොරොත්තු වෙන්න අමාරුයි. කොච්චරද කියනවනම් බුදු වුණාට පස්සේ සරුවචනanse බණ නොකියන්න හිතාගත්තා. කිසිම කෙනෙක් හිතන්නේ නැහැ. නමුත් ඉතින් අද දවස් 3-4ක් භාවනා කරපු අය නිසා කමඨාන් සුද්ධ කරනකොට කීප දෙනෙක්ව සඳහන් කරා. එහෙම භාවනා කරනකොට හොඳට ආනාපානෙත් බැලුවා නම් ඒකත් තැම්පත් වෙලා, කයත් තැම්පත් වෙලා, තැම්පත් වෙන ගතියකට යනවා. කොටින් කියනවනම් ඒක අපි බලාපොරොත්තු වෙනට වැඩි ඉක්මනට සිද්ධ වෙනවා. මේකත් එක්ක පොරබදන්න ගියේ නැත්තම් පොරබදන්නේ බෞද්ධය විතරයි. ඒ අවාසනාවන්තයි. අනික කටිට කිව්වොත් මෙන්න මෙහෙම වැඩක් තියෙනවා සද්ද නොකර නිකන් හිටපන් කියලා මේ මිනිස්සු දන්න දෙමලෙන් හා කියාගෙන කරයි. ඊටාම පුංචි ළමයි බොහොම ඉක්මනට කරනවා. ඉතින් අපි හිතමු යම් කිසි කෙනෙකුට මේ දිග කතාව කරලා මේ දවසට පැය 7-8ක් විතර කරලා දවස් 5-6ක් විතර කරලා මේ හිත තැම්පත් වෙන තැනට ආනාපානෙ තැම්පත් වෙන තැනට නැත්නම් මොකක් හරි කරපු භාවනාවේ තැම්පත්වක් ලැබලා තියෙනවනම් හුඟ දෙනෙක් හිතනවා ඒක තමයි සමාධිය කියලා කියන්නේ. ඒක තමයි ඉහළින් තියාගෙන ඉන්නේ. නමුත් මේ සතිපට්ඨානය කියන්නේ ඒකමම නෙවෙයි. කලබල කරන්නේ නැතුව හිටියොත් බෙල් එකට ගහපුවාම ගාන්ටාට ගහපුවාම ගාන්ටාට සද්ද තැම්පත් වෙනවා වගේ වෙන්නේ තැම්පත් වීම තමයි. ආනෝක දැනගෙන මේක දැනගෙන බලාන හිටියේ නැත්නම් කම්පණයට කලබීමට හිත දුවනවා. මේක දිහා බලාගෙන හිටියොත් හිත තැම්පත් වෙනවා. ඒකට මේ ඥාන පරිමකමක් උගත් නුගත්කමක් මොනක්වත් බලපන්නේ නැහැ. ඉතින් එහෙම තැම්පත් වුණාට පස්සේ කයේ මේ තැම්පත් වුණාට පස්සේ කල යුත්තේ මොකද්ද කියන එක බරපතල ප්‍රශ්නයක්. ඒක වෙන්නේත් කලාතුරකින්, වෙන්නේත් පිං ඇති ඇත්තන්න විතරයි, වෙන්නේත් සතිය වැඩනකොට විතරයි. නමුත් එතකොට මොකද්ද ඊගාවට කරන්න කියන එක බයයි. මොකද හේතුව මේ මොනවත් නැතිකමට බයයි මනුස්සයා. මනුස්සයා තුල තියෙනවා නොදන්න දෙයට බය කියලා එකක්. ඒක මුළු මානව වර්ගයටම තියෙන එකක්. දන්න දේ හරි පහසුයි අපිට. නොදන්න දෙයට යනකොට කලබල වෙනවා. ඉතින් ඒක මානව පරිණාමයේ වැදගත් දෙයක් තමයි. Tamanට අර කණ්ඩ බොණ්ඩ තියෙන රැළත් එක්ක ඉන්න වෙලාවේ පොඩි දැනුම් හිත සන්තෝෂ ගතියක් තියෙනවා. නොදන්න දැනට ගිය ගමන් රහෙන් තල්ලු වුණා වගේ, අතරමං වුණා වගේ බයක් තියෙනවා. ඉතින් මේ මිනිස්සු ඒ නිසා Taman දන්න ගියක් හදාන, Taman දන්න හයදුම් පත්‍රයක් හදාන, මේ හැඳුනුම් පත්‍රයක් හදාගෙන, දරුවෝ හදාගෙන දන්න කට්ටිය බලබලා තමයි ජීවත් වෙන්නේ. පුදුම බයයි රැ වෙනවට. පුදුම බයයි තනි වෙනවට. පුදුම බයයි මරණයට. ඒ මොකද එතකොට දන්නේ තැනකට යන්නේ. අම්මත් එතෙන්ට යනවා, මාත් එතෙන්ට යනවා. දෙන්නම කෙලවෙනවා. බා කඳුළු වැටෙනවා බය. ඉතින් කවි කියනවා අම්මා මැරෙන හැටි, මං මැරෙන හැටි. මේ බුදුහාමුදුරුවෝ මේ කතා කරන්නේ මේක තුලින් අමෘතයට යන හැටි. ඉතින් ඒ කතාව මේ කයේ තැම්පත් වීමේ යම් ආකාරයකින් දැක ගන්න පුළුවන් තරම්
ඉදිරි ගමනකට යන්න පුළුවන් වෙච්ච සතිමත් යෝගාවචරයට කය කියන නාම රූප ධර්මයේ ඉඳලා නාම ධර්ම වලට භාවනා මාරු වීම තමයි කායානුපස්සනාවේ ඉඳලා වේදනානුපස්සනාදී සිද්ධ වෙන්නේ. කායානුපස්සනාව කියවම දල වශයෙන් අපි තේරුම් අරගන්න ඕනේ. ඒක සරුවචන්සේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සලත් දැනගෙන තිබුණා. මේ හතර මහා ධාතුන් තමයි ඒකේ තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට මේ කයේ තැම්පත් වීම කියලා කියන්නේ ඒ හතර ඉක්මවලා අවකාශයට හිත යෑම. අපි ඒකට කටිනුග්ගහටම අවකාශය කියලා කියනවා. එහෙම නැත්නම් කසිනුගුළු ආකාශයේ තමයි බලාගෙන ඉන්න අරමුණ. එතන නැත්තම් මොකද්ද පේන්නේ? අවකාශය. හුස්ම බලන ඉඳලා හුස්ම ඉවර වුණොත් මොකද්ද පේන්නේ? අවකාශය. පිම්බීම හැකිලින් බලන ඉඳලා පිම්බීම හැකිලි වුණොත් මොකද්ද පේන්නේ? අවකාශය. ශරීරය දිහා බලනකොට ශරීරය වුණොත් අවකාශය පිට. ඕක තමයි භයානකම දේ. හැබැයි ඒක බුදුරජාණන් වහන්සේගේ භාවනාවේ මූලිකම අවශ්‍යතාවයක්. ඉතින් ඒකට සූදානම් කරන්න ඕනේ මරණයට පස්සේ නෙවෙයි. ඒක සූදානම් කරන්නේ නේ වයසට ගියාට පස්සේ නෙවෙයි. ඒකට සූදානම් කරන්නේ මේ මරණ මොහොතේත් බෑ. මේ හොඳට තරුණ වයසේ ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස් තිබියදී මේක පුරුදු කරා නම් ඊට පස්සේ තමයි ඇත්තටම භාවනාවට බහින්නේ අපි. අර තමන් හිත තැම්පත් කරගන්න අපි කියමු කැලෙන් ගෙනාපු කොළුමි හරකා ගෙනල්ලා ගම්මැද්දේ බැඳගෙන එකක් නටන්න බැරි වෙන්න හොඳ කණුවක බැඳලා වරපටගේ දැම්මට පස්සේ මු අන්තිමට මේක මුල ලගිනවනේ. ඔය පොඩි ආමතු කියනවා කැලෙන් ගෙනත් ගම ගෙදරක බැඳ සිටින කුළුමීමකු වෙතට ඔබේ හිතගෙන යන්න හැකි වේද කරුණු කවි කර දැන් පවසන්න එලෙසයි ඔබේ හිතේ බව දැනගන්න. දැන් මේක තැම්පත් වුණාට පස්සේ තමයි හීයට ගන්නෙ. ඊට පස්සේ තමයි හරකා ලෑස්ති කරලා කරත් එකට හරි ඊයට හරි ගන්න. ඉතින් අපේ බැදී භාවනාවට බහින්නේ අන්න අර ගත්ත කායික අරමුණේ තැම්පත් වීමත් එක්ක. ඒක ලොකු සම්දිස්ථානයක් භාවනා ජීවිතේ. ඉතින් අපි ඒකට අඩිය තිබ්බා. මේ වගේ නාම ධර්ම නැත්නම් සතිපට්ඨාන දෙවෙනි සතිපට්ඨානේ තියෙන වේදනාසු වේදනානුපස්සී විහෙරති. වේදනාව කියලා කියන්නේ දැන් විදීම් ශේෂ්ත්‍රයක් තියෙන්නේ. අන්නේ විදීම් ශේෂ්ත්‍රයට හිත අවදි වෙන එක සාමාන්‍යයෙන් බටහිර විවත්තෙන් කියනොට කියන්නේ යටි හිතට අවදි වෙනවයි කිය. උඩි හිතේ තමයි අපිට පේන මේ ගෑනු පිරිමි රූප ඔක්කොම තියෙන්නේ. නමුත් හැම රූපයක් එක්කම යටි හිතේ තියෙන හැඟුම් වගේක් හඳුනා ගැනීම වගේක් මෙයා ගෑනු කෙනෙක් මෙයා පිරිමි කෙනෙක් මෙයා ලොක්ෙක් මෙයා පොඩ්ඩෙක් කියලා මොකද්ද ඔයා පේනකොටම දැනීමක් ඇති වෙනවා අපට. ඒ රූපේ නැතුව දැනීම ඇති වෙන්නේ නැහැ. රූපයක් දැක්කොත් අනිවාර්යයෙන්ම දැනීමක් ඇති වෙනවා. ඉතිගේ දැනීම මට මේ දැනෙන ක්‍රමය මගේ සුභ සිද්ධිය පිණිසද තියෙන්නේ මගේ හිතසුව පිණිසද කියලා බැලුවොත් කැළම නැත. ඒ දැනුම් සම්භාරයේම තියෙන්නේ මං ලව්ව જાතිය බෝ කරන වැඩේට මිස කවදාකවත් නිවන් දකින්න පැත්තකටවත් නෙවෙයි. ඉතින් ඒ නිසා සරුවචනාංශයට සිද්ධ වුණා මහා විශාල විප්ලවයක් කරන්න ඔබ ළඟ ওই තියෙන දැනීම පොඩ්ඩක් ගබඩාවේ බලපන්. යටටට්ටුවේ ගබඩාව තියෙන. ඒ නිසා අර කය තැම්පත් කරලා ආනපාන තැම්පත් කරලා හොඳට තැම්පත් වුණාට පස්සේ යම් වෙලාවක අපි ඒ දැනෙන්නේ නැති තැනට ගියා. මේ තාම සූක්ෂමව දැනෙන තැනට ගියා. එහෙම නැත්නම් සුක්ෂම රූප, එහෙම නැත්නම් අරූප කියන දෙක බොහෝ විට සමානව පාවිච්චි කරන අපේ මේ පොතේ ඉන්නේ එතෙන්ට ගියාට පස්සේ අර කය දිහා බලනකොට කුළුමී හරකෙක් වගේ කොට දාපු මේ මාළියෙක් වගේ නටනවා වගේම ඒ කයේ තැම්පත් වීම අනුව තවත් නැටිල්ලක් පටන් ගන්නවා. පුදුම බයක් තියෙනවා. තනි වුණා, අසරණ වුණා, පාළු වුණා, ඒකාකාරී වුණා, රහෙන් කොන් වුණා, මේ මුස්පීන්තු ගතියක් එනවා. අන්නේ මුස්පීන්තු ගතියට මුණ දෙනවයි කියන එක, කම්මැලිකමට මුණ දෙනවයි කියන එක, ඒකාකාරීකමට මුණ දෙනවයි කියන එක, නිදිමතට මුණ දෙනවයි කියන එකට යන්න මේ වේදනානුපස්සනාවේ ලොකු ආරාධනාවක් තියෙනවා. ඒක නිසා තමයි දැනගන්න ඕනේ මූලික වශයෙන්ම ඇති දෙයට ප්‍රිය කරන නැති දෙයට වෛර කරන මානසිකත්වයක් තමයි අපිට දෙමව්පියෝ ඉස්කෝලවලින්ම දෙන්නේ. ඇති හැකි කෙනා පොසත්. නැති බැරි කෙනා දුප්පත්. නමුත් ඉන්දියානු අගයන් ආඩම්බරයේ හැටියට ඊටාම ශරීරයට දුක් දෙන
අත්කිලමතාන් යෝගයටත් අගයක් දීලා තියෙනවා. නැති බැරි මිනිස්සු හිඟන මිනිස්සුන්ට සලකනවා. ඒක තමයි සරුවචනාංශේ නැත්නම් අපේ සිද්ධාර්ථ තාපසතුමා ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් දැක්කට පස්සේ දැක්කේ පැවිද්දෙක්. පැවිද්ද කියන්නේ ගිහිගේ අතාරපු අම්මෙක් නැති අප්පෙක් නැති. ඒ ඉන්න මනුස්සයා දැක්කට පස්සේ අර දැකපු ජීවිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම උත්තර ඒකයි දැක්කේ. එදාරෑම පැවිදිනවා. පැවිදින කියන්නේ නැති බැරි කෙනෙක් බවට පත් වෙනවා. එතනත් වටිනාකමක් තියෙනවා. අපේ ගෞතම සරුවච්චන් වහන්සේත් පැවිදි වෙන්න බුදු වෙන්න අවුරුදු 6 කාලෙකින් අවුරුදු 6ක් ඒක කරුවා. මොනක්වත් බැහැ. ඒ නිසා එක මානසක් තියෙනවා අපේ ওই නැති බැරිකමට අගය කරන මනස. ඒක කියන රූක්ෂ දේවල් වලට අගය කරන මනස. අනිත් පැත්තේ තියෙනවා සුඛෝපභෝගී දේවල් වලට ඇති වෙන කාමසුකල්ලිකාණ යෝගී මනස. ඉතින් සාමාන්‍ය සස්සත මනස කියලා කියන්නේ කාමසුකල්ලි කාණ යෝගයට කැමැති තමයි. දමහපු කැමැති දරුවන්ට ගොඩක් හම්බ වෙනවාට. ගුරුනාන්සලා කැමැති ගෝලයන්ට ගොඩක් හම්බ වෙනවාට. රජයේ කැමැති අපිට ගොඩක් සල්ලි හම්බ වෙනවාට. නමුත් ඒකට විකල්පයක් තියෙනවා. මොනක්වත් නැතිකමට කැමැත්තකුත් තියෙනවා. ආන්න ඔය දෙකේ මම අහුවෙන්නේ මොකේද කියලා පේනවා මේ හිස්තැනට ගියාම. හිස්තැනට මොන දෙනකොට පේනවා මම මේ තිබිච්ච දෙයක් නැති වුණා කියලා ඉෂාත බැඳගෙන අඬනවද කම්මැලි වෙලා එපා වෙලා එහෙම නැත්නම් අනේ තිබුණු කරදර ටික ඉවරයි ආතති ටික ඉවරයි දැන් මට විවේක වුණාද කියන එක ඔය කායනුපස්සනාවේ නැත්නම් අරමුණු සිවුම් වෙනකොට හැම යෝගාවචරයකම නොදැන මොන දෙන ප්‍රශ්නයක් හරියට මරණ මොහොතේදී දැන් මොකද වෙන්නේ කියනවා වගේ. අද මම හිතන්නේ 3 දිනක් විතර අහලා තුන 3 දිනාගේම අවසානයේ තමයි ඊගාවට මම මොකද කරන්න කියලා. ඊට ඉස්සෙල්ලා මම ආපහු ගන්නවා හිත. ඉස්සර වෙනවා යමක් මෙහෙම නැති වේගන යනකොට තුවාලයක් සනීප වෙනවා, පිපාසයක් සංසිඳනවා, බඩගින්න නැති වෙලා යන වගේ ඒක සුව සේවාවක් විදිහට බාර ගන්නවද? එහෙම නැත්නම් අනේ මම තනි වුණා, මම පාළු වුණා, මට කම්මැලි, මට නීරසයි කියලා අර තමන් නන්නත්තර උනාකට එඩ්ඩස් නැති වෙනවා කියලා අපි දාලා තිනවා මේ මීතර කතාවේ. ওই දෙකෙන් කෝකට දෙන්නේ කියලා ඒ රචනයේ ලියන අකුරු වලම තියෙනවා. ඒ tempat වීම එනකොට ඒකේනා තනි වෙච්ච පාළු වෙච්ච ගතියකට කියලා නිදිමත වෙලා බෙල්ල කඩා වැටලා යනවද? එහෙම නැත්නම් ඒකේනා තනි වෙච්ච උඩ බය කෙනෙක් අරමුණු වල හරි කැමති. ඊගීපාර පොඩි ආම්දුර ටිකක් ආවේ ඒ ආම්දුර ඉච්චර භාවනාවට ඉච්චර දක්ෂ වුණේ නැහැ. ඒකට හේතුව මේ ලොකු ආම්දුර ගෙනත් දැමන්න මේ ආම්දුර දන්නේ නැහැ මොකටද ආවේ කියලා. ඒ නිසා පොඩි වලියක් ගියා ඒකේ. ඉතින් ඒක ආම්දුර කෙනේ සක්මන් කරනකොට කියනවා මේ ආම්දුර සක්මන දැන් ඉබේ සිදු වෙනකොට නිකන් ඒකාකාරී වේගන සාමාන්‍ය කරන වේගන එනකොට දැන් ආම්දුරන්ට පාළු හිතිලා ලනුපැදුරේ භාගයයි උළු කැටේ භාගයයි කියලා කකුල මැදින් තිබ්බලු. එතකොට ආයෙ හිත අලුත් වෙලා ආවලු. මම දන්නේ මම මේ කියන්න හදන කාරණාව තේරුණාද කියලා. තක්මන හොඳට නැසිනේ යනකොට එයාට පාළුයි. දැන් හරියන්නේ නැහැ වැඩි. එනකොට හරි නැහැ. එතකොට එයා ලනුපැදුරේ භාගයයි ටයිල් එකේ භාගයයි තියලා සක්මන් කළා යන්තම් අර වැටෙන්න යන හිත කොට ගත්තා. ඉතින් ඒ කියන්නේ අර නොදැනී යනවට බයයි. එහෙම නැත්නම් ඉබේ වෙනවා දකින්නට බයයි. ඉතින් ඒතත් හිටියා ඒ අපේ සතිපාසලේ කෙල්ලෙකුත් හිටියා. එයාගේ ආපුවම කියන්නේ ආනපනේ සුන් වෙලා යනනම් හයියෙන් හුස්ම ගන්න කියනවා එයා. අක්කා වගේ අනිකට කමට හන් දෙනවා. මම කොහොම කෑමනේ වැඩි බං ඒක කරන්න තියෙන හුස්ම නතර වෙන්න හරිනේ නේ. ඉතින් ඔබ වහන්සේ අපිට කියලා තියෙන එහෙමනේ කියලා මට චෝදනා කරා. කොහොම හරි මේ හුස්ම නැති වෙගෙන යන ටික අපයි හයියෙන් හුස්මක් ගන්නවා. එතන අතපය පොඩ්ඩක් නලියනවා. මොකක් හරි එකකින් අර තැම්පත් වීම බාධා කරනවා. සක්මන් කරනකොටත් එහෙම වෙනවා. සක්මන් කරනකොටත් මේ සක්මනේ ඉබේම සිදුවෙනට ඔළුව තෝන්තු වෙනවා, කැරකෙනවා වගේ තේරෙනවා, මත් වෙනවා වගේ තේරෙනවා. ඒකට අපිට තේරෙනවා මේ පාලනයෙන් ගිලිහෙනවා වගේ. ඒකට අපි ආයසරයක් වැලි මේ ගල් කැටයක් හරි පාගලා එතන ලණුපැදුරේ භාගයයි උළු කැටේ භාගයයි පාගලා අලුත් කරගන්න ගතියක් තියෙනවා. ඒ කියන්නේ යාට අරමුණු නැති වෙන එක විනාශයක්. අරමුණක් අලුතෙන් දානවා. ඉතින් ඔය වගේ කරුණු ඔය මම පැවිදි වෙන්න යන කාලේ සතිය තියෙන කාලේ කියන්න පුළුවන් කෙනෙක් ලංකාවේම හිටියේ නැහැ.
කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒ මට්ටමටවත් භාවනා කරලා තිබුණේ නැහැ. තිබුණාට මේ වගේ විවෘත සාකච්ඡාවක් තිබුණෙත් නැහැ. දැන් උනත් තියෙනවයි කියන එක නෙමෙයි මම මේ කියන්නේ. නමුත් අපි දන්නවා මේ රූප කර්මස්ථානයේ කය ආනාපානේ එහෙම නැත්නම් මේ පිම්බීම හැකිලිම නැත්නම් මේ සක්මන මෙම ගෙවිගෙන යනකොට අපේ ඇතුලෙන් විශේෂ ප්‍රතික්‍රියාවක් එනවා. සමහරු විවිකයට කැමති, සමහරු ඒ වෙනකොට අරමුණ වලට කැමති. ඒ අනුව අපේ හිතට මේ භාවනා හරි ගියා කියලා සුඛ වේදනාවක් එක්ක වෙනවා. එතෙන් භාවනා වැරදුනායි කියලා දුක්ඛ වේදනාවක් එනවා. මං යන පාරෙම නෙවෙයි අතුරු පාරවල් ගොඩක් තියෙනවා. ඒක ඔක්කොමත් මං හිතනවා මම මේ කියන කතාවට දාලා විස්තර කරන්න පුළුවන්. ඒ නිසා භාවනාවේ දියුණුව කියලා අපි ගනිමුකෝ සතියේ දියුණුව කියලා. ඒ වෙනකොට මේ අරමුණු වල තියෙන ක්ෂය වෙන ගතිය, වැය වෙන ගතිය, නිරුද්ධ වෙන ගතිය, පටිනිස්සග්ග වෙන ගතිය දකින්නකොට සමහරුන්ට සුඛ වේදනාවක් එනවා. තිබුණු බරක්, තිබුණු ඉසිකක්කමක්, තිබුණු පිපාසයක් සංසිඳුණා වගේ. තව කෙනෙකුට පේනවා නොදන්න තැනකට යනවා මහා බයක්, මහා අනතුරක්, මහා පාළුවක්, මහා තනිකමක් එනවා. ඒකුල්ලන්ට ඒක මහා දුක්ඛදායක දෙයක්. ඒ නිසා අපිට ලැබෙන මේ සුඛෝපභෝගී වස්තු අනිකුත් සැප දුක් වේදනා වෙනුවට මේ භාවනාවෙම ලැබෙන උපදේශයක් කරන විතර කරොත් ඒ භාවනාවේදී ඉදිරි ගමන සමහරු දුක් වේදනාවට ගන්නවා, සමහරු සැප වේදනාවට ගන්නවා. හැබැයි යා හිතලා කරන එකක් නෙවෙයි මේ. ඒ බී වෙන එකක්. ඒ නිසා යා ගිය සංසාරේ ගෙනාවු ජම්ම ගතියක් එළියට එනවා. ඒක කමඨාන් වාර්තාවේ අහගෙන ඉන්නකොටම තේරෙනවා. මෙයා මේ ලියන්නේ භාවනාවේදී සිදුවෙන මේ සත්‍ය ඇති හැටියට දැකීම පිළිබඳව නොදන්න විනිශ්චයකට යනවා. ඉතින් මේ විනිශ්චයට යනකොට ලියන එකනට තේරෙන්නෙත් නැහැ. සමහරට කියන මඩිට තේරෙන්නෙත් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. අහගෙන ඉන්න එකනට තේරෙනවා. මේ වෙන භාවනාව පිළිබඳ මම දකින්නේ සුඛ වේදනාවක් විදිහට දුක්ඛ වේදනාවක් විදිහට දකින්නේ කියලා. ඉතින් ඒ අනුව තමයි කමඨාන සුද්ධ කරන්න ඕන. බෙහෙත් බීලා බෙහෙත් වල ගුණාගුණ අනුව තමයි කමඨාන් සුද්ධ කරන්න. හැබැයි මේ පුද්ගලයා හිතලා කරන එකක් නෙමෙයි. එයා දන්නේ නැතුව හිත ඇතුලෙන් එන ප්‍රතික්‍රියාවක් එනවා. භාවනාවේ වර්ධනයේ වෙචුවෙන් සුභ සංඥාවක් එනවා, අසුභ සංඥාවක් එනවා, මනාප සංඥාවක් එනවා, අමනාප සංඥාවක් එනවා, සුඛ සංඥාවක් එනවා, දුක්ඛ සංඥාවක් එනවා. ඉතින් දැන් අර අරමුණ දැකලා අරමුණේ සතිය පිළිලා අරමුණේ ගෙවීම දකින්න ගමන් මයිලක දැන් තියෙන සුඛ වේදනං වේදේමානෝ සුඛ වේදනා වේදේමානෝ සුඛං වේදනං වේදයාමීති කියලා දැනුමක් ගන්නවයි කියන එක ඔය එක පරියන්කේකදී භාවනාදී කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක බොක්කෙම්ම එන්න ඕන. මේ වෙලාවට කරන්න ඕනේ මොකද්ද කියන එක. එහෙම නැත්නම් ගුරුවරයා කියලා දෙන්න ඕන. එතන සතිපට්ඨාන කියවන්න ඕන. ඉතින් ඒක නිසා ඒ වගේ අරමුණක නැත්නම් කායනුපස්සනාවේම නැත්නම් රූප කර්මස්ථානයේ ගෙවී යෑම වෙනකොට Tamanට ඇති වෙන මේ නුරුස්නා ගතිය දැක ගන්න පුළුවන් නම් මට හරි කම්මැලි. මට එපා වෙනවා. මට අත දික් කරන්න හිතෙනවා. මට නැගිටලා යන්න හිතෙනවා. මට ටයිල් එකේ භාගයක් පා ගන්න හිතෙනවා. මට අරග මේ කරන්නද කියලා හිත ඇතුලේ තියෙනවා දහසකුත් එකක්. මේ ක්‍රමිකව වර්ධ වෙන භාවනාව කඩා ගන්න. හැම එකකින්ම කරන්නේ නිදියා ගන්න බබා ආය අවිස්සන එක තමයි. අපි සංසාරේ කෙල කෝටි ලක්ෂ වාර ගාණක් භාවනා කළොත් එන්නේ යන්න ඇති. නමුත් ඒකට ක්‍රියා කරන ආකාරය දන්නේ නැහැ. ඉතින් ඒක නිසා සරුවචනංශය සඳහන් කරන කොහොමද මානෙනි මේ වේදනාවන් කෙරෙහි වේදනා දක්නාසුලෝ භාවනා කරන්නේ කොහොමද? ඒක කායනුපස්සනාවේ සමෘද්ධියත් එක්ක කායනුපස්සනාවේ වර්ධනයත් එක්ක ඒකේ සංහිඳියාවක් පස්සම්බනයක් කියලා මේක පාලියෙන් සඳහන් කරලා තියෙන්නේ. පස්සම්බයං කාය සංඛාරං අස්සසිස්සාමීති සික්ඛති පස්සම්බයං කාය සංඛාරං පස්සසිස්සාමීති සික්ඛති කියන්නේ මේ කයේ තැම්පත් වීම ආනපන තැම්පත් වීම තමයි ඇත්තටම නම් තාක්ෂණික වචනේ. නැත්නම් පිම්බීම හැකිලිමේ තැම්පත් වීමත් එක්ක නැත්නම් සක්මණේ තැම්පත් වීමත් එක්ක එයා ඉදිරියට යනට සුඛං වේදනං වේද්‍යාමේති පජානාති දුක්ඛං වේදනං ඔන්න සැප දුක් දෙක තේරෙන්න පටන් ගන්නවා. ඒක කොහොමඩක්වත් යෝගාවචරයට තේරෙන්නේ නැහැ. මම මේ තුනී වීමට කැමැති වෙනවද අකමැති වෙනවද කියලා. ඉතින් ඒක කාට හරි කියනකොට ලියවෙන වචන වල දැනෙනවා මෙයාට තියෙන්නේ මේ තනිකම පාලුකම පිළිබඳව ප්‍රශ්නයක්.
දුක් අඩු වෙනකොට එයාට පාළුයි. දැන් මම මොකද්ද කරන්නේ කියලා. ඉතින් මං කියනවා කක්ක පැකට් එකක් අරගෙන එන්න කියලා සුපර් මාකට් ගිහිල්ලා. දැන් කක්ක නැති වෙලා. ඉතින් සුපර් මාකට් වල කක්ක පැකට් තියෙන කොයි කබඩ් එකේද කියලා මම අහනවා. නෑ ඒක ගන්න නෑ. මේ මෙච්චර ඉක්මනට පුළුවන් හිත පිරිසුදු කරන්න. නමුත් ඒක අගය කරන්න දන්නේ නැහැ. චිත්ත සත්‍යයේ විසුද්ධිය කියන එක අරන් දෙන්න එච්චර කල්යන්නේ නැහැ. නමුත් ඒ විසුද්ධිය රකින්න එක, ඒ විසුද්ධිය දැනගන්න එක තමයි විහිම් මේක කෙලෙසෙන හැටි. මේ ජීවිත ආශාව නිසා, කාය ආශාව නිසා මේ කෙලෙසෙන හැටි දකින්න එක කවදාකවත් මේ මානවික ශිෂ්ටාචාරේ මානව දැනුම තුළ කිසිම දැනක උගන්වන එකක් නෙවෙයි. හැබැයි ඒකෙන් මේ විශාල භයානක සංසාරයට පාර කපා ගන්නවා කියන එක වග කියන්නත් බෑ මේ මනුස්සයාට. එයා ඒ කරන මනුස්සයා ඒක කරන්නේ සහජාසයෙන් කරන්නේ. ඉතින් ඒක නිසා ඒ වෙන විවේකයේ හෝ එහෙම නැත්නම් මොනේ දෙයට හරි ඇති වෙන මනාපමනාප දෙක, සැප දුක් දෙක සාකච්ඡා කරන්න හුඟ දෙනෙක් කැමති නැහැ. ඒක එකට එක පුද්ගලික සාහසගත දෙයක් විදිහට තියා ගන්න. ඒව කියන්න බෑ. ඒක පුද්ගලිකයි රහසිගතයි. මේ රහසෙන් කියන්න ඕනේ. මේ කම්බෝදු ගමන අසුද්ධ කරනකොට අපි අනුන්ගේ කුණු රෙදි ප්‍රසිද්ධියේ හොදනවා. ප්‍රසිද්ධියේම හොදනවා. හොදනකොට තේනවා භාවනාව හරියන එකම ප්‍රශ්නයක් තව කෙනෙකුට. භාවනාවේ ලැබෙන උත්තරේ එකෙන් ප්‍රශ්නයක් හදා ගන්න. ඒ නිසා අපේ මනසට ප්‍රශ්න හදන්න ප්‍රශ්න අවශ්‍ය නැහැ. එයා ප්‍රශ්න මොකෙන් හරි හදනවා. ඒක නා දන්නෙත් නැහැ. හැබැයි මේ ප්‍රශ්න හැදීම සහ විවෘත කිරීම විවර කිරීම කියන දේශ මේ සාකච්ඡාවකින් තොරව ගොඩ එන්නත් බෑ. බුදු කෙනෙක් පහළ වෙච්ච නැති කාලේ භාවනා කරන ඔතෙන් යනවා ඇති. කිසිකෙන්නේ නැහැ බුද්ධ උත්පාද කාලයක් නෙවෙයි බණක් නැහැනේ කරලා නැහැනේ. ඉතින් අපි ඔතෙන් ගිහිල්ලා හිතුණු දෙයක් කරනවා. කද්දාකත් හරි පාට වැටෙන්නේ නැහැ. හරි පාට වැටෙන්න කායනුපස්සනාවෙන් පස්සේ වේදනානුපස්සනාවේදී පිහිටිය යුතු ඇවතුම් පැවතුම් තියෙනවා. අපිට මේ භාවනා කරන යනකොට මතුවෙන එපා වීම. එහෙම නැත්නම් දුක් වේදනා. එහෙම නැත්නම් අනේ මට හිතත් මේ වගේ ආලෝකේ පහළ වේවා, අරක වේවා, මේක වේවා කියලා ඒගොල්ලෝ හිතනවා මේක මේ භාවනාවේ හම්බෙච්ච ස්ථිර නිට්ටය දේපලක් කියලා. නෑ ඒකත් වෙනස් වෙනවා. ඉතින් ඒ කතාවේදී සරුවචනාංශය සඳහන් කරනවා මේ සතිපට්ඨාන භාවනාව මේ ප්‍රාතිමොක්ෂ සූත්‍රේ නෙවෙයි සතිපට්ඨාන සූත්‍රය ගත්තොත් සුඛා වේදනා වික්ඛවේ වේදේමානෝ සුඛං වේදනං වේදයාමීති පජානාති. මේ tempat වීමනේ යනකොට මට මේකට මනාපයක් පහළ වෙනවා. අන්නේ මනාපේ පහළ වෙන බව එයා දන්නවා. එහෙම නැත්නම් අමනාපයක් පහළ වෙන නිදිමතයි කියලා, කම්මැලි කියලා, ඒකාකාරී කියලා හිත දන්නේම නැතුව අතපය හොල්ලලා එක්ක නින්දට නොදැන බෙල්ල කඩා වැටිලා එහෙම නැත්නම් බයක් ඇති වෙනවා. අන්න මේක ඒතකොට දෙතෑවර මෙනෙහි කිරීමක්. පේන පෙනුමේදී වර්ධනයක් තියෙනවා. හැබැයි මේකට අපි සමහර අය නිසගේම දුකක් කියනවා. සමහර අය නයිසර්ගේම සපක් කියලා කියනවා. අන්න ඒක දැනගන්න පුළුවන් නම් අපිට තේරෙනවා හිතට භාවනාදී ඇති වෙන හැම දෙයකටම මේ හොඳ නරක හරි වැරදි සුඛ දුක කියලා ලේබල් එකක් දාන එක අනිවාර්යයෙන්ම අපි කරන දෙයක්. කිසිම අරමුණක් හිතට එන්න දෙන්නේ නැහැ. සැප දුක දෙක දාන්න නැති. මනාපමනාප නොදාන්න. දැන් හරි වැරදි නොදාන්න. ඉතින් දාපු ගමන් මේක පාරට මේක පැත්තකට අර සරල ගමන තියේදී ඡාපයකට හැරෙනවා. ඉතින් ඉස්සලා හැරෙන්නේ බොහොම නොදැනුවත්ව වගේ. නමුත් අර Taman දන්නවනම් මේ ඇති උනේ මනාපයක්ද අමනාපයක්ද සුඛ දුකද රුචි අරුචිකන්ද කියලා දැනගන්න එක උගව දෙනෙක් කැමති නෑ. ඒක මේ විවෘතව සාකච්ඡා කරලා මෙතනින් ප්‍රශ්න විසඳන්න. ඒ හේතුව එකතු වීමම හොඳයි කියලා ඇටුවම් බහපු අදහසක් අපි ළඟ තියෙනවා. නැත්නම් නැතිවීමම හොඳයි කියලා ඇටුවම් බහපු අදහසක් ඇතුලේ තියෙනවා. ඒක මේ ආත්මය ඇති වෙච්ච එකක් නෙවෙයි. අපේ බුද්ධ ධර්මයේ දක්වන විදිහට ආත්ම ගාන කැවිල්ල තියෙන දෙයක්. ඒක සස්සත දිට්ඨිය නැත්නම් උච්ඡේද දිට්ඨිය. හැබැයි ඒක හරියට දැනගෙන මැනලා මට මෙහෙම වෙනකොට මෙහෙම බීතිකාවක් එනවා නැත්නම් ඒකට ආසාවක් එනවා කියලා දැනගත්තට පස්සේ පේනවා සමහර වෙලාවට එම මනාපමනාප දෙක නැති අදුක්කම සුඛ කියලා වේදනාවකුත් තියෙනවා. අදුක්කම සුඛ එක තමයි හුඟක්ම සූක්ෂම. මනාපයක නම් දන්නවනේ අමනාප නෙවෙයි කියලා, අමනාපයක දන්නවනේ මනාපක නෙවෙයි කියලා. මේ අදුක්කම සුඛේ වහලා ගහන ගහිල්ලක් තමයි අධ්‍යාපනය කියන්නේ.
භාවනාව කියන්නේ අදුක්කම සුඛේ මතු කරලා පෙන්නනවා. බොහුඟ වෙලාවකට ඉන්නේ සැපත් නැති දුකත් නැති වේදනාවක. ඔක දන්නවනම් නිවනේ. ওই වෙලාවට අපි සුරුට්ටු බොනවා, චුයින් ගම් හපනවා, පත්තර කියවනවා, ටෙලිවිෂන් බලනවා, කාට හරි කතා කරනවා. අර අදුක්කම සුඛ වේදනාව වෙනකොට අපිට නිකන් තනි වෙච්ච පාළි වෙච්ච ගතිය නිසා අපි පෞල් සංවිධාන හදා ගන්නවා. සමිති සමාගම් හදා ගන්නවා. අර අදුක්කම සුඛ ගතියට කවදාකවත් අනුග්‍රහ කරන්න දන්නේ නැහැ. අමනයි, තුච්ච මොඩයි, තකතිරුයි. ගණ්ඩ දෙයක් නැහැ. ඉතින් ඒ නිසා සැපේනකොට සැප කියලා මෙනෙහි කළා, දුකේනකොට දුක කියලා මෙනෙහි කළා බැලුවොත් 80ක් විතර තියෙන අපිට සැප දුක් දෙක නැති. අන්න ඕකට පාළුව, තනිකම, කම්මැලිකම. ඉතින් මේක ආවට පස්සේ මේ මනුස්සය හරි දෙනවා ජීවිතේ ගන්න දෙයක් නැහැ කියලා මොකක් හරි විනෝදාන්තයක් හොයනවා. විනෝදාංශයක් තියෙනවා නම් පොහසත් කියලා හිතනවා. ඒ වෙලාවට විනෝදාන්තයක් නැත්නම් දුප්පත් කියලා කියනවා. ඉතින් ගොන් දෙන්නෙක් වෙල්ලේ ආයක කකා වුණේ උන්ගෙන් එකෙක් වලිගේ නැතුව වැනි. වලිගේ නැති එකා මැස්සන්ට බැටදුනි වලිගේ නැතිකමත් දුප්පත්කමක් වැනි කියලා අපිට මේ විනෝදාංශ ගොඩාක් ගෙදර හදා ගන්නවා අපි. මේ තනිකම පාලුකම එනකොට එක්ක රේඩියෝ එක දාන්න එක්ක කතා කරන්න. ඉතින් ඕකට තමයි ගිහිගේ කියන්නේ. ඔකට ගිනි ගේ කිව්වට ප්‍රශ්නයක් නැහැ. කවදාකවත් tempat වෙන්න දෙන්නේ නැහැ. එකෙක් tempat වෙනකොට තව එකෙක් ගිහලා ඇඟිල්ලෙන් හරි අයින්නවා. ඒක තමයි ගෙවල් වල ජීවත් වෙනවා. يعني ඒක තමයි කියන්නේ උදේට කසපාර 300යි, දවල්ට කසපාර 300යි, රාත්‍රීට කසපාර 300යි. ඉතින් කාටද පුළුවන් උනායි කියමු ඒකෝ වෝපකට්ටෝ අපමත්තෝ ආතාපි පහිතත්තං විහාරි වේරයන් කියලා කියන්නේ මම මේ තනිවීම දන්නවා ස්වාමීන් වහන්සේ. එකලා වෙන බව දන්නවා. මම ඒකට වීර්ය අතහරින්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මම එළඹලද ආරම්භලද වීර්ය ඇතුව මම කරන්න දන්නවා කියලා බුදුරජාණන්සේට ඉන්න පොරොන්දුවේ කියන්නේ ඔය භාවනා කරනකොට එන මේ පාළු තනි ගතිය ඇත්තටම කියනවා විපස්සනාවේ ආරම්භය කියලා ගන්නවා යා. ඉතින් ඒකනට අපි කියනවා ආධ්‍යාත්මික පුරුෂයෙක්, ආධ්‍යාත්මික කෙනෙක් නැත්නම් ආගමික කෙනෙක්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානෙ වඩන්නේ ඉස්සෙල්ලම කියනවා අරඤ්‍යගතෝව, රුක්කමූලගතෝව, ශුඤ්ඤාගාරගතෝව. මේකට මහණේ එකම මේ ශල්‍යාගාරයයි තියෙන්නේ කැලියට ඵලයක්. යන්න මේ ඉතින් කම්මැලි විනයට බෑනේ. ඒ නිසා අර ඉස්සරහ බෝඩ් එකෙත් මම හිතන් ලියලා තියෙනවා රමණීයානි අරඤ්‍යකානි නැතේ කාම ගවීසිනෝ. කාම ගවීසින් කවදාකවත් කැලියට කැමති නැහැ. ඒගොල්ලෝ හිතන්නේ ඒක මේ වනචර වෙනවයි කියලා. කැලියට යනවා කියන. නමුත් මේ වේදනානුපස්සනාව පිළිබඳව අවබෝධයක් ලබන්න නම් මේ සැප විඳිනකොට සැප වශයෙන් සහ දුක් විඳිනකොට දුක් වශයෙන් කියලා අපි වෙන් කළොත් සැප දුක බර ගාන චිත්තක්ෂණ අපිට හම්බ වෙන්නේ සැපත් නැති දුකත් නැති වේදනාවල්. ඒක පිළිබඳව වේදනා ශීර්ෂයෙන් කතා වෙන්නෙත් නැහැ, රූප ශීර්ෂයෙන් කතා වෙන්නෙත් නැහැ. උතන තමයි නිවන් මාර්ගයේ තියෙන්නේ. මේක ටිකක් ගැඹුරට යනකොට තමයි කියන්නේ මේ අශ්‍රලෝක ධර්මයේ කම්පා නොවන ගතිය තියෙන්නේ මේ අදුක්කම සුඛ වේදනා. ඉතින් ඒකට අපි තලතුණකම කියලා කියනවා. නොසලෙන මනස කියනවා. ඒ ඇත්තට ගැඹුරු වචන. නමුත් මේ යමක් දිහා බලලා මේකේ වර්ගීකරණය වෙලා මනාපයි අමනාපයි සැපයි දුකයි හොඳයි නරකයි රුචි අරුචි කියලා දාන ලේබල් එක අපිට ඒක සාමාන්‍යකරණ වෙලා තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ කියනවා නැත්නම් මහසි සාඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා සුඛ වේදනා කරන සුඛයක් කියලා මෙනෙහි කරන්න. දුක් වේදනා ගැන දුකයි කියලා මෙනෙහි කරන්න කමන්නේ. බලන්න එතකොට බර ගානක් අවස්ථාවල එහෙම දාන්න බෑ. ඒක සැපත් නැහැ දුකත් නැහැ. ඒක අඳුනාගත්තොත් මේ සැපත් නැති දුකත් නැති වේදනාවක් කියලා ධම්මදින තෙරින්නාති කියනවා. එහෙනම් එයා සැපෙන් ජීවත් වෙන මිනිසෙක්. ඒක අඳුනාගත්තේ නැත්නම් දුකේ තමයි ජීවත් වෙන්නේ. ඒකට හේතුව අවිජ්ජානුසය. නොදැනුවත්කමේ අනුසය. ඉතින් අපි කොච්චරක් අපේ ජීවිතයත් එක්ක සුන්දර කරගෙන ලස්සන කරන තමන්ගේ එන ඒ වේදනාන දිහා බලන්න පුරුදු වෙන්න ඕනේද? ඊ පුරුදු වීම අවුරුදු 7ේදී කරන්න පුළුවන්ලු. එහෙම තමයි ඔය විචාකාව වගේ නැත්නම් නම් වශයෙන් කිව්වේ සංකිච්ඡ සාමණේර, පඬිත සාමණේර යැත්තු පන්නගත්තේ මල් පැන්නුම ඉරි පැන්නුම ඒගොල්ලන්ට තේරුණා මේ සැප දුක් දෙකට මේ මිනිස්සයා එන කොටා ගත්තට ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කෙරුවට UMP කාර්යය ශ්‍රී ලංකා කාර්යය කියලා කිව්වට හිතේ බොහෝ විට තියෙන එහෙම සැප දුක් දෙක නැති අවස්ථාවල් ඒක මිනිස්සයා වෛර කරනවා ඒකට. පාළුයි කියලා කියනවා ඒකට. තනිකම කියලා කියනවා ඒකට. නොදකින් කියලා කියනවා ඒකට.
මුස්පේන්තුයි කියනවා ඒකට. පිලුණු වෙලයි කියලා කියනවා ඒකට. ඉතින් ඒ නිසා එහෙම බලාගෙන හිටියොත් කියනවා මෙයාට මානසික අප්සෙට් එකක් තියෙනවා මේ කන්දපොළාච්ච මහත්තයා ගාවට ගෙනියන්නේ කියනවා මේ ඔළුව පොඩ්ඩක් අප්සෙට් වෙයි බලාගත්තතේ බලාගෙන ඉන්නයි කියලා. කන්දපොළාච්ච දැන් නම් මොනවා කියනවද දන්නේ ඉස්සර නම් වෙන જાත් තමයි කිව්වේ. උන්ට භාවනා කරපු එකනට තේිනවා මේ මිනිස්සයා මේ සැපත් ඉක්මවල දුකත් ඉක්මවල බලාගෙන ඉන්නේ අදුක්කම සුඛයට. ඒකට අම්මට අපට තේරෙන්නේ නැහැ. කාටවත් තේරෙන්නේ නැහැ. දැන් මේ අදුක්කම සුඛය මේ සැපත් නැති දුකත් නැති මට්ටම තව මේ බුදුහාමුදුර කියන්නේ කවුද කියලා පේන්නේ. එතකොට පේනවා ආමිෂේ සම්බන්ධව සැපක් දුකක් සහ අදුක්කම සුඛ කියලා එකක් තියෙනවා. නිර්ආමිෂේමුත් තියෙනවා සැපක් දුකක් අදුක්කම සුඛ. ඒ වෙන වචන දෙකක් කියනවා. ගේහසිත gedara dore ජීවත් වෙනටත් සැප දුක සහ අදුක්කම සුඛ කියලා එකක් තියෙනවා. නෛෂ්ක්‍රම්‍ය කළ පැවිදි චක්‍රනහරත් සැපක් දුකක් සහ අදුක්කම සුඛ කියලා එකක් තියෙනවා. ඇත්තටම සලායතන විභංග සූත්‍රයේ මේක 36කට කඩලා පෙන්නනවා සරුවචනාංශේ. gedara dore ඉන්න මොනවාක්වත් දන්නේ නැති බණ භාවනාවක් දන්නේ නැති කෙනාට ලැබෙන සැප දුක අදුක්කම සුඛ ඇහැ සම්බන්ධව තුනක් තියෙනවා. කන සම්බන්ධව තුනක් තියෙනවා. මේ විදිහට සලායතන ගැන ගත්තාම එතන 18ක් තියෙනවා. ඇහැට දකින හැම රූපයකම සැප දුක අදුක්කම සුඛ. කනට ඇහෙන හැම සද්දෙකම. දැන් මෙයා දැනගත්තොත් මේතන ඉඳලා නම් බේරන්න හම්බ වෙන්නේ නැහැ. හරියට මේ තුවාල වෙච්ච හැම ගහපු එළදෙනක් කොත්තන හිටිය සත්තු අයිනවනේ. ගහකට හේතුන ගහේ සත්තු අයිනව. වතුරට ගියොත් මාළු කොටනවා. බුදියා ගත්තොත් විදිනවා. ඒ වගේ gedara dora ඉන්නකොට තේරෙන පටන් ගන්නවා මේ සැප දුක බේරෙන්න නම් ඉතින් කරන්න බෑ. ඒක හරියට නිකම් අසුචි වලක ඉන්න පණුවෙක් අහනවා මේ සුද්ධ වෙන්න සන්ලයිට් සබන් දාන්නද ලක්ස් සබන් දාලා හොදන්නද කිය. කොහේ හිටියත් අසුචි. හොදලත් කක්කවලේ. ඊට පස්සේ දැන් මේ වගේ ඉන්න වෙලාවක ආවොත් එතකොට තියෙන්නේ ගේහසිත සැප දුක වේදනා නෙවෙයි. දැන් අරන්නේ පේන දේවල් තියෙනවානේ. අරෙන් කැවිලා බලාපොරොත්තු වෙන දේවල් දැක්කොත් එහෙම දුක් ඇති වෙනවා. බලාපොරොත්තු දෙයක් දැකපුවම සැප ඇති වෙනවා. ඒක මේ හම්බ කරපු එකක් නෙමෙයි. ඒකට අරණ්‍ය ජීවිතෙත් ඇහැ සම්බන්ධයෙන් සැප වේදනා දුක් වේදනා දුක්ඛම සුඛ. ඊට පස්සේ කන සම්බන්ධයෙන් සැප දුක් දුක්ඛම සුඛ. ඉතින් මෙතන එතකොට 6යි 6 වරක් 36ක් තියෙනවා. මේ චත්තිංස සත්‍තිපදා කියන එක තමයි සරුවචන කියන සත්‍යය කියන්නේ. අත්‍ය ඔය 36 තමයි ගමන් කරන්නේ. ඊට පස්සේ සරුවචනසේ ඉදන් නිසා ඉදන් පජහත කියලා ඔය 36න් එකක් එකක් ප්‍රතිස්ථාපනය කරමින් යන ගමනක් කතා කරනවා. ඒක හරියම වීජ ගණිතමයයි. ගේයසිත දුක කියන්නේ gedara dore ඉන්නකොට තියෙන දුක gedara dore ඉන්න සැපකින් ප්‍රතිස්ථාපනය කරන්න කියනවා. ගැන අපි සාමාන්‍ය දුක් වෙන දේවල් අයින් කරලා සැප දෙන දේවල් කරනවා නරක දේවල් දාලා හොඳ දේවල් කරනවා. ඊට පස්සේ ගේයසිත සෝමනස්සය ගේයසිත අදුක්කම සුඛයෙන් ප්‍රතිස්ථාපනය කරන්න කියනවා. වට නොසැලී අරක පිටිපස්සේ මේක පිටිපස්සේ යන්නේ නැති මේ මෝරච්චකමකට ගේයසිත වශයෙන් මධ්‍යස්ථ වේදනාවක් අදුක්කම සුඛ වේදනාවක් හදාගන්න කියනවා. ඉතින් ඒක සාමාන්‍ය 60 පෙන්නට පස්සේ ඉබේම වෙනවා. ඇහැ පේන්නේ නැතු යනවනේ. එතකොට කැටරක් හැදුනා වගේ බැලුවාම ඕන්න අංජ බජල් වෙලා තමයි පේන්නේ. කන අහපුවාම මඩ වුන්නේ ඈ කියන්නේ. දැන් ඉතින් අර පොරොප්පේ මේ පොරොප්පේ ගාලා හදනවා. නාසය වැඩ කරන්නේ නැති වෙනවා, දිව වැඩ කරන්නේ නැති වෙනවා, කය වැඩ කරන්නේ නැති වෙනවා. බොම්බෙලුකින් කල්කටා කියලා වම දකුණට දකුණ පේන්නේ. දකුණ තියනවා ගියාම වම තියන්නේ. ආච්චියේ බොලන්නේ, පාත් වෙලා වරෙන්නේ, උළු අත යැප්පීලා, තීය වැටුණ ඩොග් ගාලා කියලා. ඉතින් මොන හක්මන්ද? එතකොට මධ්‍යස්ත වෙනවා වෙනුවට කරන්නේ පරිසරත් එක්ක ගැටෙන එක. භාවනා කරපේකන දැනගන්න මේක ආගවත් දෝෂයක් නෙවෙයි. මේ හාන දශකයට ගිහිල්ලා තියෙන හානෝ කියන හරක් බැඳගෙන හානව නෙවෙයි පරිහාන දශකේ. ඊට පස්සේ ඉන්නේ හැරමිටිය ගන්න දශකේ. ඉතින් එතෙන්ට යන්න ඉස්සරලා ඥානවන්තයා අවුරුදු 20 30 සරුවච්චන් අවුරුදු 29 දී පැන්නා. මට පුළුවන් වුණේ 36 දී පැන ගන්න. ඒත් කියන්නේ බුද්ධ පබ්බජීතයෝ කියලා නාකි පබ්බජීතයෝ කියලා. දැන් පොඩි උන්දියා බලන්නකො මුන්ට තාම නැහනේ 20ක්වත් වෙලා නැහැ. හැබැයි ඉතින් අලකොල මීනකොල තාම තේරුමක් නැහැ. ඉතින් කමන්නේ නැහනේ. ඒ වුණත් කමන්නේ නැහැ. දැන් මේගොල්ලන්ටත් තියෙනවනේ ගිහියන්ට වගේම සැප දුක් අදුක්කම සුඛ වේදනා. ඒකට කියනවා නික්කම්මසිත. ඊට පස්සේ කියනවා
අර බෙදෙන හැටි ගේහසිත සෝමනස්සය නෙක්ඛම්මසිත සෝමනස්සෙන් ප්‍රතිස්ථාපනය කරන්න. ගේහසිත දෝමනස්සය නෙක්ඛම්මසිත දෝමනස්සෙන් ප්‍රතිස්ථාපනය කරන්න. නෙක්ඛම්මසිත අදුක්ඛම සුඛය ගේහසිත අදුක්ඛම සුඛය නෙක්ඛම්මසිත අදුක්ඛම සුඛයෙන් ප්‍රතිස්ථාපනය කරන්න කියන්නේ ඉදන් නිසා ඉදන් පජහත. ඒ නිසා අම්මලා ගැන කවි කියනකොට මට එච්චර ආස නැහැ. ඔව්ව දාගෙන කරන්න බෑ පොඩි ආම්දුනේ. ඔක්කොමලා කැමති වෙයි. ඔක්කොමලා අම්මලත් කැමති. අම්මට ආයෙත් ළමයි හම්බ වෙයි. ඒක වැඩක් නෑ. දානමන් දාලා එන්න. හැබැයි මාත් ඔය කොච්චර බයිලා කිව්වත් අම්ම නැති වුණා කියනකොට මට ඒක පාට ඇඬුණා. මේ අයියා වගේ බණ කියන වටාතු අරගෙන පැය ගණන් දවස් ගණන් මං. ඒනකොට තමන්ගේ අම්ම මැරෙනවා කියනකොට ඒ වචනේ කියා ගන්න බෑ. ඒත් ඒව අගේ කරන්න බෑ අපේ මේ ශාසනේ. අගේ කරන්න බෑ අපේ සාසනේ. ඉතින් අර මම හැමදාම කියන කතාවක් කියනවා නැත කරන්නත් වෙලා වැවිලා බුරුමේ හිටියලු හාමුදුරු කෙනෙක් ඕනෙම තැනක අම්මා මැරිලා දුක් වෙනකොට බණක් කියනවලු ඔක්කොටම හිත අමනාපෙන් ඉතින් 7 දවසේ දානෙට එහෙම හරියට ආරාධනා කරනවලු හරිම ප්‍රසිද්ධයිලු මේ දුක සමනය කරන්න. කියනවලු ඉතින් ඊකේ ඇතැල්ලාම වයන්නේ ඉතින් අපිට අම්මේ තාත්තෙක් නැහැනේ අපිට ওই තියෙන දෙයක් කරගෙන ඉන්න එකනේ තියෙන්නේ. ඉතින් ඒ හාමුදුරුවෝ එහෙම ඈත පළාතක ගිහිල්ලා බණ කිව්ව බුරුමේ අපි වගේ 4 ගුණයක් ලොකුයි රට. ඈත පළාතක බණ කියනකොට එක පාට පණිටියක් කියවලු හදිසි පණිටියක් අම්ම නැති උනායි කියලා හාමුදුරුවන්ගේ. හාමුදුරුවෝ හිතුවේවත් නැතිලු. ආවට පස්සේ මේක දැක්කට පස්සේ මුළු පන්සලම දෙක වෙන්න අඬනවලු දැන් හාමුදුරුවෝ. ඕගාලා අඬනවලු ගේ හෙල්ලෙන්න. ඒකකොට දැන් මිනිස්සු හැම පැත්තෙම ඇවිල්ලා ඉන්නවලු ආරාධනා කරන්න මේ හාමුදුරුවන්ට මේ දුක නැති කරන්න බණ කියන්න යන්න. කාටවත් ළඟට යන්න බැලු මීහරක වගේ අඬනවා. ඉතින් අර ප්‍රධාන දායක ළඟට ගිහිල්ලා කිව්වලු හාමුදුරනේ එකක්. දැන් විශාල දායකයෙක් වගේ කැවිලා ඉන්නවා මේ වගේ දුක ඇති වෙච්චා නැති කරන්න ඔබ වහන්සේලා බණක් කියවන. දැන් ඔබ වහන්සේ කොට්ටේ බදාගෙන අඬනවා මේ එකක්. ඒක හරි නෑ. අන්තික සාංශ ඔච්චරම ඉතින් අඬන්නේ අපිවත් ඔච්චර අඬන්නේ නැහැ කියලා. ඒකවල තමසිරි තේරෙන්නේ නැත්නම් මගේ අම්මනේ කිව්වලු. අනුන්ගේ අම්ම නැති වෙච්චාම බයිලා බණ කියන්න පුළුවන්. හැබැයි තමන්ගේ අම්ම නැති වෙච්චාම නිකම්ම ඇඬෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ පොඩි අහමුරොඩියක් ඇඬුවට ඒකේ දෙයක් ඇත්තේ නැහැ. මාත් කිරුවේ ඇඬලා මෙහෙදි ඇඬලා එහෙට යනකොට මට යන්තම් දැක ගන්න පුළුවන් වුණා. අම්මගේ මිනිය බස් නායකට දාලා උඩරට මැණි කෙනෙකුට වගේ ඇඳලා බොහොම ලස්සනට හිටියා. මෙහෙන් ගියා අහමුරෝ කිව්වා ඒ අම්මා හරියට බුද්ධානුස්සති භාවනා කරනවා වගේ තමයි ඉන්නේ කියලා. ඉතින් ඒ නෙක්ඛම්මසිත දෝමනසේදී නෙක්ඛම්මසිත අදුක්ඛම සුඛයෙන් ප්‍රතිස්ථාපනය කරාට පස්සේ අපිට තේරෙනවා අපි සංසාරේ කොච්චරක් අනුන්ට දුක් දීලා තියනවද මොනවද හෙව්වේ කියලා. හොයන්න ඕනේ නම් නෙක්මිච්ච හිතකින් ගෘහාශ්‍රිත නොවන හිතකින් නොසැලෙන මනසක් හොයන්න ඕනේ. අපි හිව්වේ මොකද්ද? දරුවන් දුන්නේ මොකද්ද? තෑගි දුන්නේ මොකද්ද? පැතුවේ මොකද්ද? ප්‍රාර්ථනා කරේ මොකද්ද කියනකොට ඒ අදුක්ඛම සුඛයට ගියාම තමන්ගේ මෝඩකමේ බරපතලකම පේනවා. ඒ තරම්ම තකතිරුයි. ඒකදී රූප භාවනාවේදී ඔච්චර ගැඹුරකට යන්නේ. රූප භාවනාවේදී පඨවි ආපෝ තේජෝ වායු වෙනකොට අවකාශ ධාතුවට ගියාම තේරෙනවා ආත්‍යන්තරා බිම යනකොට හැපි යන්නේ ආහස යනකොට හැප්පෙන්නේ නැහැ කියන එක තේරෙනවා. දැන් මේව නෙවෙයි තේරෙන්නේ. දැන් අර වේදනා චෛතසිකයේ දිගේ ගේයසිත තුනයි දෙක්ඛම්මසිත තුනයි ඒකෙත් සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ දිගේ ගිහිල්ලා කොයි වෙලාවක හරි භාවනා වෙලාවේදී අපි අදුක්ඛම සුඛයට ගිහිල්ලා එහෙම නැත්නම් හුස්ම දෙකක් අතරමැද තියෙන හිස්තැන දැකලා නැත්නම් හුස්ම හොඳටම තැම්පත් වෙලාවේ මට දැන් සැප විඳින දෙයක්වත් නැහැ දුක් විඳින දෙයක්වත් නැහැ හැබැයි විඳින්න නැති බව දන්නවා. අද එක්කෙනෙක් ලියලා තිබුණා මං එතෙන්දී ක්ෂණේ පැන්නුවයි කියලා. මට තේරෙනවා ඒ ළමයිගේ අවදිය නැහැ හැබැයි මොකක්වත් තිබිලා නැහැ. නැති බවට අවදි වුණේ නෑ මං. ඊට පස්සේ තැනක ලියලා තියෙනවා මම ඒ වාර්තාවෙන් තමයි මම නැති බවට අවදි වුණා. මම දන්නවා මගේ හිතේ සැපත් නෑ දුකත් නෑ හැබැයි ඒක මං අවදිය තියෙනවා කියලා. මෙන්න මේක තේරෙනවද මට තේරෙන්නේ නෑ. සැප තියෙනකොට සැප තියෙන බව දන්නවා. දැක්ක තියෙන දුක තියෙන බව දන්නවා. සැපත් දුකක් නැති වෙලාවේ නොදැන තකතිරකොට මල පන්නන්නත් පුළුවන්. නෑ මොකුත් නෑ කියලා අවදි කරන්න පුළුවන් ඒකට. ඒකට හිත අවදි කරන්න පුළුවන්. ඒක මිනිස්සයාට පමණමයි කරන්න පුළුවන්. ඒකට සාමාන්‍යයෙන් කියන්නේ හීනට අවදි වුණා වගේ, නින්දට අවදි වුණා වගේ. එතකොට අපි ඉන්නේ අපේ යටි හිතේ. උඩු හිතේ නෙවෙයි.
අපි දන්නවා මේ ඇහ කන දිවනාසය ඔක්කොම පණ තිබුණට කිසිම රූප ශබ්ද ගන්ධ රසත් එක්ක ගනුදෙනුවක් නැහැ. ඒවා සිදු වෙනවා නම් සිදු වෙන්නේ මතු පිට මට්ටමේ. දැන් හිත මැදට බහැලා. මැදට බැස්සාම රූප වෙන්නේ නැහැ. ශබ්ද වෙන්නේ නැහැ. ගඳ වෙන්නේ නැහැ. රස වෙන්නේ නැහැ. පහත වෙන්නේ නැහැ. හිතවිලි වෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් ගොත් අපි රූප බලන වෙලාවේ කන්ට ඇහෙන ශබ්ද ඇහෙන්නේ නැහැ. ඒ වෙලාවට ශබ්ද නෙවෙයි. ඒ වෙලාවේ නාසයට දැනෙව නාසය නෙවෙයි. ඒක මේ ඕන කෙනෙකුට අල්ලලා පෙන්නන්න පුළුවන්. හොම්බ උලලා පෙන්නන්න පුළුවන්. එකක් ඒක. අතනදී හයම නැති වෙලා ඒකට බය නැතුව මූණ දෙන්න තමයි යාට පහිතත්ත්ව විහෙරයයන් කියලා තියෙන කය ජීවිත නැති වුණාට මම බය නෑ ස්වාමීන් වහන්සේ. කාය ජීවිත নিরপেক্ষව ඒ පහිතත්ත්ව විහෙරෙන්නේ ඉන්නකොට තියෙනවා අවිද්‍යාවක තරම. අපි මෙතෙක්කල් ප්‍රාර්ථනා කරපු දේවල්, අපි දේවල් හිතපු දේවල්, පතපු දේවල්, ප්‍රියයට දීපු දේවල්, තරහ කට්ටියට දීපු දේවල් ඔක්කොම අපේ මනාපමනාපනුව, අපේ සැප දුක් අනුව විනිශ්චය කරාට ඒක කවදාකවත් අනිත් මනුෂයාගේ සුභ සිද්ධියට හෝ මේ විනිශ්චය කරන මගේවත් සුභ සිද්ධියට නැහැ. ඒ තරම්ම තකතිරුකමක් අපි ළඟ තියෙන්නේ මේ මම, මගේ දැනුම, මගේ පුළුවන්කාරකම්, මගේ ලාභ සත්කාර සම්මාන සිලෝක කියන්නේ ඒව තිබුණට නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. අපි කැමති දේ අනුන්ටත් දීම හරහා අපි කරන්න හදන්නේ මේ දන්නේ නැති ශේෂ්ත්‍රය කියන්නේ. හැබැයි ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන හොඳම දේ තමයි Taman කැමති දේ අනුන්ට දෙන්න. Tamanගේ මන අපේ අනුන්ට දෙන්න. අතෙන් ගියාට පස්සේ තේරෙනවා දෙනව නම් දෙන්න ඕනේ නිවන. එවිට මොන බුදලේ තෑග්ග දුන්නත් වෙන්නේ මේක තමයි කියලා. ඒකයි අවුරුදු 6 ඉන්න සිද්ධාත් මේ රාහුල පුංචි හාමුදුරුවෝ ඇඟිල්ලෙන් අල්ලගත්තට පස්සේ අරගෙන ගිහිල්ලා සාරිපුත්ත හාමුදුරන් කිව්වේ මෙන්න මේකට දෑවැද්ද දීපන්. දැන් එහෙම දුන්නොත් එහෙම මානවයිජවාචිකම් පිළිබඳ නඩු දායි. මේ හාමුදුරුවෝ කියලා මගේ දරුවා අරගෙන ගියා. ඉතින් හාමුදුරුවෝ නරක වැඩ කරනවා ළමයි ගෙනියලා. ඒක නෙමෙයි මම මේ කියන්නේ. මේ නිවන් දැක්කවොත් ඊට වැඩිය අමාරුයි අම්මට. ඊට වැඩිය අමාරුයි තාත්තට. නමුත් බුදුහාමුදුරන්ට වෙදි ළමයි හම්බ වෙනවා අප්පා සාසනය කියන්නේ. මේ සාසනය විතරමයි අහගල්ලා පිරිමි නැතුව ගෑනු නැතුව වැඩෙන සාසනය වැඩෙන්නේ ඔච්චර විතරමයි. අනික හැමතැනම බෝ වෙන්න ගෑනු ඉන්න එපා. මේ භික්ෂු සාසනය නිකන් වැඩෙන්නේ. ගෑනු සතා නැහැ. නැද්ද පොඩි ආමදෝ. මට ඉන්න සෑහෙන්න ළමයි ඉන්නවා. එක එක මට ගෑනු කෙනෙක් නැහැ මට. යන්නේ යන තැන ළමයි. අම්බිලි මාමේ ඔබට මෙතරම් දරුවෝ. ඉතින් අම්මලාට ඊර්ෂ්‍යයි. දඩමලා වදලා අමාරුවෙන් හරි ගත්තට ඌ මයිත් එක්ක ඉන්නේ. ඊ කඩුවෙල ගිහිල්ලා ගලවන්න බෑ. ඉතින් අම්මලා ඇවිල්ලා බලාගෙන ඉන්නවා මං කො මේ කරුණාකරලා ඵලයන් යන්නේ ඒ ළමයින්ට විනෝද වෙන්න දෙන්න ඕනේ. ඒ වගේ ඒ කිසිම බැඳන කතාව මොකක්වත් නැතුව ඒ වගේ දෙයක් බුදුහාමුදුරුවෝ අපිට දෙනවා. ඒකට කියන්නේ නෙක්ඛම්ම සිත අදුක්කම සුඛ වේදනාව කිය. අදුක්කම සුඛ වේදනාවට යනකොට පේනවා අපි අනුන්ගේ සුභ සිද්ධිය කියලා හෝ තමන්ගේ සුභ සිද්ධිය කියලා මොකද්ද මේ හම්බ කරන්නේ. ඒක කිසිසේත්ම බාහිරේ තියෙන දෙයක් මත රැඳපවිච්ච එකක් නෙවෙයි. ඒක තාම ජාත්‍යන්තර එක්සත් ජාතීන්ගේ සංගමයක් පිළිඅරන්නේ නැහැ. ඒක තාම සෞඛ්‍ය සංවිධානයේ තේරුම් අරත් නැහැ. ඒක තාම මේ මූල්‍ය අරමුදල තේරුම් අරත් නැහැ. නමුත් ශ්‍රෝඩින්ජර් කියන විද්‍යාඥයා දැනගෙන කියනවා මේ ලෝකේ තියෙන මේ ශක්ති විශේෂ ඒ බවටපත් වෙන්නේ මගේ මනස කීලයකට හැප්පුණොත් විතරයි. Schrodinger energy waves will collapse into matter whenever the consciousness interact. අපේ මනස කියලා මොකේට හැප්පෙන්නේ නැතු උනේ නැත්තම් දැන් අපි රූප බල එනකොට සද්ද ඇහෙනවා අපේ මනස නැහැ නේ එතන. වැඩ කරන්නේ නැහැ. එතන කෙලෙසයක් හටගන්නේ නැහැ. අපේ රූප බලන මනස රූප බලන්න ගියාට පස්සේ ගන්ධ රස පහස ආවට අදාළ නැහැ. සද්ද නැතුව නෙවෙයි. කන නැතුව නෙවෙයි. අපේ මනස ගිහිල්ලා යමක වදිනවා. අද ඒ වදින තැන ඒ වෙලාවේ රූප බලන්නෙක් බවට පත් වෙන මං සද්ද අහන්නෙක් වෙන්න බෑ මට. ගන්ධ රස පහස බලන්නෙක් නැහැ. ඉතින් ඕක දැනගෙන අවුරුදු 100 ගාණක් මේ විද්‍යාඥයා මේක හෙලි කරලා නැහැ. මොකද හෙලි කෙරුවොත් මේ බිස්නස් කරන්න බෑ. මේ ලෝකේ තියෙන දේවල් වලට මගේ හිත ගැටිච්ච ගමන් ගැටිච්ච එක වෙන දෙයක් බාටපත් වෙනවා.
බුදුජානන්සේ දේශනා කරනවා යේනයි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා. යමක් ගැන බල මඤ්ඤණා කිරුවොත් ඒ නිසා මේක වෙන දෙයක් බාටපත් වෙනවා. ඔබ මඤ්ඤණා නොකරන දේවල් ඔබට අදාළ නැහැ. ඉතින් අපිට මේ මඤ්ඤණා කරන වෙලාවෙ මෙන්න මේ දේවල් වලට මම මනාපයි යමනාපයි කියලා දන්නවනම් ඒකෙන් හරියට මඤ්ඤණා නොකලා හා සමානව අතුරු බලපෑමක් නැති කර ගන්න පුළුවන් බව තමයි බුදුරජාණන් වහන්සේ අනේක ಜಾති සංසාරං සන්දහා විස්සං අනිබ්බිසං ගහකාරං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනා. මහණනි මම මේ ගේ හදන වඩුව අල්ලගන්න අනන්ත ಜಾති සංසාරේ මං ඇවිද්ද මට අහුනේ නෑ. මං යනකොට ගේ හදලා ඉවරයි. බුදු වෙන දවසේ රාත්‍රියේ තමයි අල්ලගත්තේ මේ මනාපමනාප පහළ වෙන හැටි. කිසිම අරමුණක් නැහැ මේ භාවනා ලෝකේ හෝ සාමාන්‍ය ලෝකේ මනාපමනාපෙට පැටලිච්ච නැති අරමුණක් නැහැ. හැම අරමුණක් එක්කම මනාපමනාප තියෙනවා. නමුත් ඒ මැද මනාපත් නැති අමනාපත් නැති විශාල කවුලුවක් තියෙනවා. ප්‍රස්තාවක් තියෙනවා. ඒ නිසා මනාපත් දැකලා අමනාපත් දැකලා ඒ අතරමැද තියෙන මේ මනාපමනාප නැති තැන ගේහසිත වශයෙන් එක කට්ටායමක් තියෙනවා. නෙක්කමසිත වශයෙන් තව කට්ටායමක් තියෙනවා. ඉතින් අපි පැවිදි වෙලා හරි පූර්ණ කාල භාවනා කිරීමෙන් කරන්නේ අර නෙක්කම්මසිත වශයෙන් ඒ මනාපමනාප වලට සැලෙන්නේ නැති මනසක් හදා ගන්නවා. එතකොට තේිනවා අපි මෙතෙක් කල් කරලා තියෙන හැම ප්‍රයත්නයක්ම හැම සංස්කාරයක්ම හැම හිතාමතා කරපු එකක්ම ওই මොකක් හරි මේ පිරිසුදු වතුරට වර්ණ කලවම් කිරීමක් තමයි කරලා තියෙන්නේ. ඒ ජීවනට කල යුත්තේ මොකද්ද කිව්වොත් ඔකට පුරුදු කරන්න හිත. පුළුවන් තරම් මනාපේනකොට මනාප දැනගන්න, අමනාපේනකොට අමනාප දැනගන්න. මනාපමනාප නැති එක ගොඩක් වෙලාවට තියෙනවා. භාවනා නොකරත් තියෙනවා. කතෝලික මිනිසුන්වත් තියෙනවා, මුස්ලිම් මිනිසුන්වත් තියෙනවා. ඒක අගේ කරන්න හෝ ඒක වෙන්කොට හඳුනා ගැනීමේ කලාව තමයි බුදුරජාණන්සේ සතිපට්ඨානේ වේදනානුපස්සනාව උගන්වන්නේ. ඒකට ඇත්තටම මූලික සුදුසුකම් සහ ප්‍රභවය ඒ වගේ මේකට තියෙන ශක්ති ඔක්කොම ලගාව තියෙනවා. නමුත් අපි වැඩිම අරමුණක් එනකොටම ඒකට ඉහෙඳක් දානවා. ඒකට ආරූಢයක් දානවා. ඒකට මනාපමනාපයක් දාන එක දැනගෙන කරන එක නෙවෙයි. නිසා යාට චෝදනා කරන්න බෑ. නමුත් ඒක ඇබ්බැහියෙන් වෙන එකක්. මානවයා කියන සතාට විතරක් ඒ ඇබ්බැහිය දානකොටම ගන්ධස්තරේ දානකොටම අල්ලා ගන්න පුළුවන් ගතියයි. තාම තීක්ෂමයි. ඒක තමයි අප්පමාද කියලා කියන දාලා පහුවෙච්ච ගමන් ඒක වෙන දෙයක් බවට පත් වෙනවා. දානකොටම ඒ අරමුණට අපි මේ වනාපමනාප දානකොටම ඒත් එක්කම දැනගන්න පුළුවන් වුණොත් ඔන්න ගේ හදන වඩුව අල්ලතයි. ඒක තමයි බුදුරජාණන්සේගේ පළවෙනිම උදානේ. ගහකාරන් දිට්ඨෝසි මම දැක්ක ගේ හදන වඩුව. පුනනේ ගේ යන්න කහසීතෝ ටායි ගවලා දන්න දෙන්නේ නැහැ. සබ්බවිතේ සබ්බාතේ පාසුකා බග්ගා මේ සීලු පරාල මං කැඩුවා. ගහකූටං විසංකිතං කැනිමඩල විනාශ කරා විසංඛාර ජගතං චිත්තං. සංස්කාරයෙන් තොර වුණා. සංස්කාර කියන්නේ මනාපමනාප කියලා හිතා ගන්න. ඉතින් අපි මේ ගේහසිත වශයෙන් සහ නෙක්ඛම්මසිත වශයෙන් ඇති වෙන මේ සුඛ දුක්ඛ කියන්නේ තම ගොරෝසු එකක්. ඊට වඩා ඊටම සියුම් මනාපමනාප කියන එක අහිංසකයි හැබැයි. හැබැයි විශාල හානියක් කරනවා. ඒක සත්තුන්ගේ වැඩි කල හිටින්නේ නැහැ. උන්ට සහජාසය ඇතුළේ විතරයි යෝමනාපමනාපතෝ. අපි නෙමෙයි අපිට හැම එකම අවු වෙනවා. එනිසා ඒක දැනගෙන වැඩ කෙරුවොත් ඒ මනාපමනාප දෙක පැතිරලා තියෙන ශේෂ්ත්‍රය අනුව කොතෙන්දත් එකයි. ගේහසිත උනත් එක්කම සිත උනත් එකමයි තියෙන්නේ. අන්න ඒක පිළිබඳ අවදියෙන් ඉන්නවනම් කායනුපසන අවදියට වැඩි ගැඹුරක් රූප ධර්ම වලට වැඩි ගැඹුරක් මේ අරූප ධර්ම વિશે තියෙනවා. ඒක රූප ධර්ම වලට වැඩි හරිම අකාලිකයි. වෙන්නකොටම තේරෙනවා. රූප ධර්ම වල ටිකක් පොඩ්ඩක් පමා වෙන ගතියක් තියෙනවා. මට සතිය හරි ගියාද අරමුණ මොකද්ද මේක එහෙම නැහැ. මේකට යනකොටම තියෙන මුළු සංසාරේ කවදාකවත් අපි මෙතෙන් ගිහිල්ලා නැහැ. කවදාකවත් මේ අභ්‍යාසය කරලා නැහැ. කවදාකවත් මේ ආර්ය පරිශ්‍රණය කරලා නැහැ. හැබැයි කරන්න ඕනේ අඩුම කැඩුම ටික තියෙනවා. එකලස් වෙච්ච වෙලාවක හරියටම මේ දේට හිත යොදලා හරියට මේක තේරුම් අරගත්තොත් ඒ තේරුම් අරගත්ත එක මම දන්නේ තේරුම් අරගෙන කියලා කියනකොට ඒගොල්ලෝ කියන්නේ ඇත්තටම අපි නිවන් දැකලා තියෙන්නේ. දන්නේ නැහැ. දඹදිව යනවා නිවන් දකින්න. මෛත්‍රී බුදුහමරෙන්කන් ඉන්නවා නිවන් දකින්න. නැත්නම් කවුරු වෙලෝ ඉසాత ගාලා සූපත් වේවා කියනකන් ඉන්නවා නිවන් දකින්න. මේ Taman තුල
එතන මතුවෙන මේ හැඟුම්බර ගතිය නැත්තම් වේදනා චෛතසිකේ මේකේ සෑහෙන බරක් දරනවා කියලා දැනගත්තොත් අපි මේ වේදනාව හරහා වේදයක් ලබනවා. ප්‍රතිවේදයක් ලබනවා. ඒක තමයි උසස්ම දැනුම. ඒක නිසා ඒක අර කායනපසනටදී ගැඹුරක් තියෙනවා. ඉතින් සමහරවිට ඒකෙම භාවනා පටන් ගන්නවා. මම ඒකත් එක්ක එච්චර එකඟ වෙන්නේ නැහැ. මොකද මම දන්නවා කායනපසනාවෙන් ගිහිල්ලා ඇති වෙච්ච තියුණු වෙච්ච සමතෙන් තියුණු වෙච්ච සතියෙන් තමයි අපිට මෙතෙන් යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක වෙන්නේ ඉතින් අර එක දිගට දවස් 4 5 6 7 භාවනා කරන්න ඕනේ. එතන ඒකටම යෙදී භාවනා කරන්න ඕනේ. මං කියන්නේ තීක්ෂණ බුද්ධිමත් කුශාග්‍ර බුද්ධිමත් නැත්තන් එහෙම නැතුවත් කරගන්න පුළුවන් ඇති. ඒ නිසා අපි මෙතෙක් කල් යම් උපකරණ ආයුධ සකස් කරා නම් කුසලතාවයක් දිනු කරා නම් අන්නේක හොඳට එකලස් වෙච්ච වෙලාව බලන්න මතුවෙන අරමුණක් පාසා නැත්නම් අරමුණක් නැතිවීමක් පාසා අපි තුල පහළ වෙන මනාපමනාව දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකෙන් අපිට ලොකු ගමනකට පාර පෑදෙනවා. ඉතින් ඒක තමාප්ත කරමින් කියන්න පුළුවන් අවුරුදු 20කට 30කට වැඩිය අද වෙනකොට මේක අඳුරගෙන ඒකට වැඩ කරන පිරිස වැඩි වෙච්ච බවක් වගේ මට පුද්ගලික දැනුමක් තියෙනවා. ඒක පිළිබඳව මට ලොකු සතුටක් තියෙනවා. අපි ඉපදිලා තියෙන්නේ පස්මා බැලුම් බලලා තමයි. ඒ නිසා ආයේ මේ නැව ආපු වෙලාවේ නැග ගන්නවා මිසක් ආයේ පමා කරගන්න එපා. පැන්නොත් ඉතින් කොච්චර කාලයක් වෙයිද දන්නේ නැහැ. මේක බැරි දෙයක් හිතන්නත් එපා. හැබැයි හැලු කරලා හිතන්නත් එපා. සියලු දිනාට ඒ වේදේ හරහා වේදනාව හරහා වේදේ ලබා ගැනීමට නැත්නම් මේ කරදර හරහා දුක හරහා බුදුහාමුදුරු කියන්නේ සම්බාධේ ඕකාසාදිකම මේ කරදරවල තියෙන අවකාශය දැක් ගැනීමට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාවත් දේශනාවලිය સમાપ્ત කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි.